හැමෝටම තෙරුවන් සරණයි. අද අඟහරුවාදා ශ්‍රී ලංකාව වෙලාවෙන් සවස් 3:30ට පටන් ගැනීම සූත්‍ර ධර්ම දේශනාවටයි මේ හැමෝම එක් වී සිටින්නේ. අදත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙහි වැඩම කර සිටින අපගේ කල්යාණ මිත්‍ර අවසරයි පූජ්‍යපාදාලා අනුමුදස්සී ස්වාමීන් වහන්සේව සාමන්ත සිසිලස ධර්ම ප්‍රචාරක ආයතනය වෙනුවෙන් හා මෙහි රැස්වී සිටින සියලු දෙනා වෙනුවෙන්ම ඉතාම ගෞරවයෙන් දෙපා නමද පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ අපට අනුකම්පාවෙන් තථාගත දේශනාවෙන් පිටක් දේශනා කර වදාරන මෙන් මේ හැමදෙනා වෙනුවෙන්ම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. සාවන්ත සිසිලස සජීවී දහම් සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුදුරන් වහන්සේ නමක් ලෝකේ පහළ වී දේශනා කරන්නට යෙදෙන ඒ අති උත්තම ශ්‍රී සද්ධර්මය අපට ඊටමත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව ඉගෙන ගන්නට ලැබීම අපි ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ ලබන උතුම්ම වාසනාවක් භාග්‍යයක් වෙනවා. ඉතින් අපි දැනගන්නට ඕනේ මේ ධර්මය ඉගෙන ගන්නකොට සම්පූර්ණයෙන්ම අපේ අදහස් මතවාද සහ අන්‍ය වූ අයගේ අදහස් මතවාද වලට යොමු නොවි උතුම් බුද්ධ වචනයේ තුල තියෙන අර්ථය පමණක් හොයන්නට බුදුරන් වහන්සේ මහා පදේශ තුල පැහැදිලි කරලා පෙන්නනවා. යම් කිසි කෙනෙක් බුදුරජාන් වහන්සේගේ බුදු මුවින් ඇසුවායයි කියලා. ඒ කියන්නේ අසපු කෙනෙක්ම බුදුරන් වහන්සේගේ බුදු මුවින්ම අහගත්ත කෙනෙක්. හැබැයි එහෙම කියලා යම් කිසි කෙනෙක් ඒ අහගත්ත කෙනෙක් ධර්මයක් කියනවා, විනයක් පෙන්වලා දෙනවා. බුදුරන් වහන්සේ පෙන්වන පැහැදිලි කරනවා. ඒක පිළිගන්න එපා, ප්‍රතික්ෂේප කරන්න එපා. එතකොට බලන්න බුදුරන් වහන්සේගේ අවවාදේ පිළිගන්නතු ප්‍රතික්ෂේප කරන්න නැතුව ඒක බුදුරන් වහන්සේ පෙන්නපු සූත්‍රයට දාලා බලන්න, විනය හසඳලා බලන්න. ගැළපෙන්නේ නැත්නම් ප්‍රතික්ෂේප කරන්න. කොතනින් අහපු දෙයක්ද? බුදුරන් වහන්සේගේ බුදුමුවින් අහපු දෙයක්. ඊළඟට ওই විදිහටම මහා ඉෂ්ඨවීර පිරිසක් කියපු එක. ඊළඟට මහා ධර්මදර මහා තෙරවරු පිරිසක් කියපුවා. ඊළඟට මහා ප්‍රසිද්ධ ඉෂ්ඨවීරයක් වහන්සේ නමක් කියපු දෙයක් පිළිගන්න එපා, ප්‍රතික්ෂේප කරන්න එපා. සූත්‍රයට දාලා විනය හා සසඳා බලන්න කියනවා. එහෙනම් අපට බුදුරන් වහන්සේගෙන් මේක ඇහුවා ඒ කිව්වත්, අතීතයේ ඉඳලා ආපු මහා ඉෂ්ඨවීරයන්ගෙන් මේක ආවේ කිව්වත්, ඒ වගේම ප්‍රසිද්ධ ඉෂ්ඨවීරයන් වහන්සේ නමක් කිව්වත් ඒක ධර්ම විනය හා දාලා බලන්න නැතුව අපිට ඒක පිළිගන්න බෑ. ඔන්න ඔය මහා අපදේශය අපි දැනගන්නට ඕනේ. එහෙම දැනගෙන තමයි අපි මේ ධර්මය ඉගෙන ගන්නට ඕන නැත්තේ. එහෙම නොවුනොත් අපිට මේ ලැබිච්ච අවස්ථාව අවාසනාවන්ත විදිහට අහිමි වෙලා යනවා. සසර යාපු විදිහට නැවත සංසාරේ ගමන් කරනවා. ඒ නිසා අපට ධර්මයේ තේරුණේ නැහැ කියලා, ධර්මයේ වැටහුණේ නැහැ කියලා තේරුම් ගන්න, වටහා ගන්න තවත් කෙනෙක් කියලා දුන්න පැහැදිලි කිරීමකට, ප්‍රතිරූපක විග්‍රහයකට යන්න හොඳ නැහැ. කොයි විදිහකට අපිට හම්බුණත් ඒ කාරණාව මේ මූලික බුද්ධ වචනේ හසට දෙන්නේ නැත්තම් ඒක අපි බැහැර කළ යුතුයි. ඒක අපි බැහැර කරන්නේ ශ්‍රද්ධාව මත පිහිටලා මිසක් වෙන දෙයක් මත පිහිටලා නෙමෙයි. අද ගොඩක් අය බය වෙනවා. ඇයි බය වෙන්නේ? අපි මූලික බුද්ධ වචනේ මේ බව දන්නවනම් මේකටම යොමු වෙලා මේක මත පාදක වෙලා නම් බැහැර කරන්නේ. එතන පිහින්නේ ශ්‍රද්ධාවයි. අන්න ඒ කාරණා හොඳට මතක තියාගන්න. ඉතින් ඒ අදහස මුල් කරගෙන අපි මේ උතුම් බුද්ධ වචන ඉගෙන ගනිමු. මජ්ක්‍ධිම නිකාය අපි මේ සූත්‍ර විවරණයි සවන්ත සිසිලස ඔස්සේ සාකච්ඡා කරන්නේ. මජ්ක්‍ධිම නිකායේ දෙවන පොත් වහන්සේ තුල තියෙන 30 වෙනි සූත්‍රය වේකනස්ස සූත්‍රය තමයි අද අපට තියෙන්නේ. ඒවම් මේ සුතං වශයෙන් ආනන්ද මහරහතන් වහන්සේ පළමුණු ධර්ම සංගායනාවේ වැඩ සිටින මහා කශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඒ උත්තමයන් වහන්සේලාට ඉදිරිපත් කරනවා මම මෙහිමයි ඇහුවේ කියලා. මම ඇහුවේ කියලා ඉදිරිපත් කරන්නේ බුදුරන් වහන්සේ ළඟම හිටපු ආනන්ද මහරහතන් වහන්සේ සියලුම තථාගත ධර්මස්කන්ධය දැනගෙන හිටපු නිසා. ඒක නිසා ඒවම් මේ සුතං වශයෙන් තියෙන විග්‍රහය තමයි අපට සැබෑ බුද්ධ වචනේ හැටියට පිළිගන්නට තියෙන්නේ. ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ අනාථපිණ්ඩික සිටුතුමාගේ ආරාමයේ.
අතකෝ වේකනස්සෝ පරිබ්‍රාජකෝ යේන භගවා තේන උපසංකමේ. වේකනස්ස කියන පරිබ්‍රාජකයා බුදුරන් වහන්සේ ළඟට එළඹිලා එකත් පස්සක වාඩි වී සිටියා. සතුරු සාමීචී කතාව යෙදුණා. එහෙම යෙදිච්ච ඒකනස්ස පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට මෙන්න මේ වගේ උදානයක් කියනවා. ඒ කියන්නේ ප්‍රීති වාක්‍යයක් එයා ඉදිරිපත් කරනවා. එතකොට දැන් මේ වේකනස්ස සූත්‍රයේ තියෙන්නේ මොන වගේ අවස්ථාවකද තියෙන්නේ? පරිබ්‍රාජකයෙක් හා සම්බන්ධ වෙච්ච අවස්ථාවක්. භික්ෂුන් වහන්සේ නමක් අතර නෙමේ, උපාසකයන් අතර නෙමේ මේ කතා සංලාපය, මේ විවරණය ඉදිරිපත් වෙන්නේ අන්නේ ඌ පරිබ්‍රාජකයෙක් එක්ක. අපි ඒ පරියාය ඒ විදිහට දැනගන්නට ඕන. මොකද්ද මේ වේකනස්සට ඇති වෙන උදානය? සතුටු වාක්‍ය, ප්‍රීති වාක්‍ය. අයම් පරමෝ වන්නෝති. මෙයයි උතුම්ම වර්ණය, මෙයයි උතුම්ම වර්ණය. දැන් මේ වගේ මේකක් අපි මං හිතන්නේ චූල සකුලදාය සූත්‍රෙත් කතා කරන්නට යෙදුණා. ඒ වගේම එකක්. එතකොට ඒ කාලේ තිබිච්ච මතවාදයක්, විමුක්තිකාමීන් අතර තිබිච්ච මතවාදයක් තමයි මේ උතුම් වර්ණය කියන එක. එතකොට මේ උතුම් වර්ණය කියලා කිව්වේ යාළගේ ඒ උත්තම ස්වභාවය පිළිබඳව ඒ වර්ණයකින් ඉදිරිපත් කරනවා. වර්ණයක් කියන්නේ පාටක්. පාටකින් ඉදිරිපත් කරනවා. බුදුරණවහන්සේ අහනවා කිම්පනතුං කච්චාන ඒවං වදේසි. කච්චාන කියන්නේ එතකොට යාගේ ගෝත්‍රය වෙන්න ඕනේ. එතකොට ඔබ මොකද්ද ඔය කිව්වේ මෙයයි උතුම් වර්ණය කියලා. මොකද්ද කතම කච්චානසෝ ඔබ කියපු මේ උතුම් වර්ණය මොකද්ද කච්චාන? යස්මා බොහෝ ගෝතම වන්නෝ අඤ්ඤෝ වන්නෝ උත්තරීතරෝවා පණිදිතරෝවා නත්තිසෝ පරම වන්නෝති. ඒ තමයි යා කියනවා ගෞතමයන් වහන්සේ යම් වර්ණයකට වඩා ඊතා උත්තරීතර වූ පණිතු වර්ණයක් නැද්ද? ඒ කියන්නේ ලෝකයේ තියෙනවද යම් වර්ණයක් ඒකට වඩා උත්තරීතර පණිතු වූ වර්ණයක් නැද්ද? ඒක තමයි උතුම් වර්ණය. එතකොට ඒකට විග්‍රහයක් කියන්නේ නැහැ. යම් දෙයක් නැද්ද ඒකට වඩා එයයි උතුම් වර්ණය. කතමෝ පණ කච්ච මොකද්ද වර්ණය? මේ කියලා අහනවා. ඊළඟට ඒත් පිටතර දෙන්නේ අර ලෝකේ යම් කිසි උත්තරීතර පණීතර වර්ණයක් ඇද්ද? වර්ණයක් තියෙනවද? ඒකට වඩා ඒ උත්තරීතර පණීතර වර්ණයකට වඩා උත්තරීතර වූ දෙයක් නැද්ද? අන්න ඒක තමයි උතුම් වර්ණය. බුදුරණවහන්සේ ඒකෙදි ලස්සන කාරණාවක් කියනවා. දීඝාපිකෝ තේ ඒසා කච්චාන පරියං යස්මා බුහු ගෝතම වන්නෝ අඤ්ඤෝ වන්නෝ උත්තරීතරව පණීතරව නත්තිසෝ පරම වන්නෝ වදේසි. දැන් අර චූල වේත්මේ සකුලදාය සූත්‍රය වගේමයි කච්චාන මේ කතාව ඇත්තටම නිකන් දිග්ගැස්සෙන එකක් විතරයි. ඔබ නිතරම කියන්නේ ගෞතමයන් වහන්සේ මේ වර්ණයට වඩා උත්තරීතර යම් වර්ණයක් තියෙනවද? ඒකට වඩා උත්තරීතර පණීතර වර්ණයක් නැද්ද? එයයි උතුම් වර්ණය කියලා. නමුත් ඒක මොකද්ද කියලා අහුවහමත් ඒ කියන්නේත් නෑ කච්චායන. ඒක මේ වගේ දෙයක්. ඔන්න එක්තරා පුරුෂයෙක් මෙහිම කියනවා. ඒ තමයි මේ ජනපද කල්යාණියක් ඉන්නවා. මං අන්න එයාට හරිම කැමතියි. එයාට ගොඩාක් මං කැමතියි. එතකොට තව කෙනෙක් ඇවිදලා එයාගෙන් අහනවා පුරුෂය ඔබ ඒ කැමති ජනපද කල්යාණියට ඔබ රුචි දහනවා. ඔව් කැමතියි. මං ඒ ජනපද කල්යාණියට රුචි කැමතියි. ඒ ජනපද කල්යාණිය ඒ රාජකුමාරියක්ද බැමිණියක්ද නැත්නම් වෛශ්‍ය කුමාරියක්ද එහෙම නැත්නම් ශුද්‍ර වංශිකයක්ද කියලා අහනවා. ඔබ දන්නවද අහනවා. එහෙම ඇහුවාට පස්සේ උත්තර දෙනවා මම දන්නේ නැහෙනේ. එහෙම කෙනෙක්ද කියලා. එතකොට මේ ජනපද කල්යාණිය ඔබ කැමති වෙන්නේ ජනපද කල්යාණින්නේ කොහෙද? මොන ප්‍රදේශයේද? මොන ජනපදයේද? දන්නේ නැහෙනේ. ඒ ජනපද කල්යාණි ගෝත්‍රය මොකද්ද? දන්නේ නැහෙනේ. එයා උසයිද මිටිද මධ්‍යම ප්‍රමාණයේද? ඒකත් දන්නේ නැහෙනේ. ඒක නා කළුවිද රන්වන් පහටයිද තලෙලලුද? ඒකත් දන්නේ නැහෙනේ. මොන ගමේද ඉන්නේ කියලා අනේ ඒකත් දන්නේ නැහෙනේ. එතකොට එහෙම කියනකොට මේ විදියට අහනකොට ජනපද කල්යාණි කියන්නේ ඔබ එහෙම කෙනෙකුට රුචි කරනවා. ඔව් කැමති. කවුද කියලා දන්නේ නැහැ. කච්චාන ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ? ඇත්තට මේ පුජ්‍යලයේ කතාව හිස් කතාවක් නෙමෙයිද? හිස් දෙයක් නෙමෙයිද කතාව? ඊළඟට කච්චාන කියනවා අද්දාබෝ ගෝතම ඒවම් බතස්ස පුරුෂස්ස අපහටි හිරකම් භාජිතං ඒ පුරුෂයයි කතාව ඇත්තටම කිසිම අර්ථයක් නැහැ හිස් දෙයක්මයි මේ පුරුෂයයි කතාව. ඒව මේව කෝතවං කච්චාන. ඒ වගේමනේ කච්චාන ඔබත් ඔය කියන්නේ. යස්මා
බොහෝ ගෝතම වන්නෝ අඤ්ඤෝ වන්නෝ මොකද්ද මේ වර්ණය කියලා ඇහුවට පස්සේ උත්තරීතර පණීතර වූ වර්ණය මොකද්ද කියලා ඇහුවාම ඔබ කියන්නේත් මොකද්ද? යම්කිසි වර්ණයක් තියෙනවද උත්තරීතර පණීතර ඊට වඩා වෙන වර්ණයක් නැද්ද? අන්න එයයි උත්තරීතර කියනවා. ඔබ කියන්නේ මේ වගේ දෙයක් උනේ. නමුත් ඒ වර්ණය කුමක්ද කියලා පවසන්නේ නැහැ. එහෙම කිව්වට පස්සේ මේ වේකනස්ස බුදුරන් වහන්සේට ඔන්න දැන් මේ වර්ණයක් ගැන පැහැදිලි කරනවා. ගෞතමයන් වහන්සේ එක මේ වගේ ඊටාම සුන්දර වූ ಜಾතිමත් ඒ කියන්නේ ඒ හටගත් ස්වභාවයෙන්ම යුක්ත අටපට්ටම් හැඩෙහි මැඩමින් උපමට්ටම් කරපු තියෙන වෛරෝඩි මාණික්කය. ඒ මාණික්ක රතු පළසක් මත තිබ්බාම හොඳට බබලනවා. විශේෂයෙන් බබලනවා. දිලිසෙනවා. අන්නේ බදු ආරෝග්‍ය ආත්මයක් මරණින් මතු තියෙනවා. අන්නේ බදු ආරෝග්‍ය ආත්මයක් අත්තා හෝති ආරෝග්‍ය පරම්මරණ. ඒ කියන්නේ දැන් ඒ වර්ණත්වයේ මොකකටද ඉදිරිපත් කරලා පෙන්වන්නේ? වර්ණත්වයක් කියලා කියන්නේ පෙනෙන හම්බෙන දෙයක්. එතකොට ඒකේ තියෙන වටිනාකමක් පෙන්නනවා. පෙනෙන හම්බෙන දෙයක. ඒ කියන්නේ ඇහැට පෙනෙන වර්ණත්වයක්නේ. ඒ වර්ණත්වයේ වටිනාකම වගේ කියනවා මේ ආත්මය. ආත්මය මරණින්මත් ඒ වගේ බබලනවා. ඒ කියන්නේ අර පෙනෙන ස්වභාවයෙන් යුක්ත වූ යම්කිසි ප්‍රිය ස්වභාවයක් නිස්මතු කරේ. يعني ප්‍රිය ස්වභාවයක්නේ. හිත ඇදිලා යන ස්වභාවය. ඒ හිත ඇදිලා යන එකට අපි සාමාන්‍යයෙන් කතාවත් කාමයකට අයිති දෙයක්නේ. ඒ හිත ඇදිලා යන සංකල්පමීය වූ හිත ඇදිලා යන ස්වභාවයකින් යුක්ත බවක් පෙන්නනවා. ඒක මොකද්ද? උතුම් වූ පරණ වූ ආත්මය ඒ වගේ ඒක තමයි පරලොව ඒ වගේ වෙනවා කියනවා. ඊළඟට කච්චානගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ මොකද්ද හිතන්නේ? ඒ ඊටා සුන්දර වූ ඒ මාණික්කේ රතුපලසක් මත බබලනවා කියලා හිතමු. විශේෂයෙන් බබලනවා කියලා හිතමුකෝ. ඒ වගේම රාත්‍රී අන්ධකාරයේ කණාමැදිරි එළියක් දිලිසෙනවා. ඔබ මොකද්ද හිතන්නේ මේ දෙකෙන් වඩාත්ම සුන්දර ප්‍රණීත වර්ණය මොකද්ද? එතකොට බවත් ගෞතමයන් වහන්සේ වඩාත්ම සුන්දර ප්‍රණීත වූ වර්ණය තමයි අර රාත්‍රී කාලය බලන කලාමැදිරි එළිය. කච්චාන ඔබ මොකද්ද හිතන්නේ? ඒ ඝන අන්ධකාරයේ රාත්‍රී බබලන කලාමැදිරි එළියයි ඒ වගේම රාත්‍රී කාලයේ දිලිසෙන්නව තෙල් පහනක් තියෙනවා. පොල් තෙල් පහන. එතකොට මේ තෙල් පහනේ මොකද්ද වඩාත් සුන්දර? අනේ ස්වාමීනි එතකොට නම් සුන්දර අර රාත්‍රී කාලේ බබලන තෙල් පහනනේ. කච්චාන ඔබ මොකද්ද හිතන්නේ මේ ගැන එතකොට? රාත්‍රී කාලේ දිලිසෙන තෙල් පහනක් තියෙනවා. ඒ වගේම රාත්‍රී කාලේ දිලිසෙන ගිනි කන්දක් තියෙනවා. මේකෙන් සුන්දර දිලිසෙන්නේ අර රාත්‍රී කාලේ දිලිසෙන ගිනි කන්දනේ. එතකොට මේ ගැන හිතන්නේ කොහොමද? රාත්‍රී කාලේ දිලිසෙන ගිනි කන්දක් තියෙනවා. ඒ වගේම රාත්‍රී පශ්චිම කාලේ කියන්නේ පාන්දර යාමේ වලාකුළු රහිත වුණ අහසේ බබලන ඕෂධි තාරකාවක් තියෙනවා. මේ දෙකෙන් සුන්දර ප්‍රණීත දිලිසෙන්නේ මොකද්ද? එතකොට දිලිසෙන අර සුන්දර වූ ඕෂධි තාරකාවනේ. ඊළඟට අහනවා කච්චාන ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ? ඒ රාත්‍රියේ පශ්චිම යාමේ පාන්දර යාමේ තියෙන ඒ ඕෂධි තාරකාවත් ඒ වගේම පුරපසළොස්වක දවසේ වලාකුළු පහව ගියාම බබලන සඳක් තියෙනවා. මේ දෙකෙන් මොකද්ද වඩාත් ප්‍රණීත? එතකොට නම් ප්‍රණීත වෙන්නේ අර රාත්‍රියේ වලාකුළු අහක ගිහිල්ලා තියෙන බබලන පුරසඳ. ඒ වගේම මේ ගැන මොකද්ද හිතන්නේ? රාත්‍රී කාලේ බබලනේ පුන්සඳක් තියෙනවා. ඒ වගේම වර්ෂාන ඍතුවේ අන්තිම මාසයේ තියෙන සරත් කාලයේ සම්පූර්ණ මධ්‍යහන වේලාවේ අහසේ බබලන හිරු මඩල තියෙනවා. මේ දෙකින් මොකද්ද ප්‍රණීත? ඒ වෙලාවේ නම් ප්‍රණීත අර හිරු මඩල තමයි. බුදුරණවහන්සේ අවස්ථාවේ පැහැදිලි කරනවා අතකෝතේ කච්චාන බහුහි බහුතරා දේවා යේ ඉමස්මින් ඡන්දම සූර්යානං ආභානානුභුන්ති. කච්චාන යම් දෙවි කෙනෙක් ඉන්න ওই චන්ද්‍ර සූර්යා දෙන්නගේ ආලෝකයේ ස්පර්ශ නොකරන. කියන්නේ ඊට එහා ආලෝකමත්. ඒ බඳු දෙවිවරු බොහෝ ඉන්නවා. අතිශයින්ම සිටිනවා. ඉතින් ඒ ගැන මම දන්නවා හොඳට. ඒක නිසා මම නම් කියන්නේ නෑ මේ කාරණේ තමයි වඩාත්ම උත්තර ප්‍රණීතතර වූ උත්තර වර්ණේ මෙයයි කියලා කියන්නේ. මොකද ඒ වර්ණය කියන කාරණාව ඒ එකින් එකට අදාළ විදිහට සාපේක්ෂවයි තියෙන්නේ. නමුත් කච්චාන ඔබ ඔය කියපු ආකාරයට මේ කණාමැදිරි එළියටත් හීන දෙයක් නේද ඔය උත්තම වර්ණයයි කියලා කිව්වේ. පෙන්වන්නේ. ඒ වගේ දෙයක් නේද ඔබ පෙන්වන්නේ? ඒ කියන්නේ ඉච්චරවත් ඒ කියන්නේ මේ පෙන්වන ඔබේ ඒ උත්තම ආත්මය කියන කාරණාව ඒ උතුම් වර්ණය කියන එකත් එක්ක ඒක කණාමැදිරියටත් වඩා පහත්. මම නම් ඔහොම කියන්නේ නැහැ. මොකද ඒක සාපේක්ෂයි. ඊළඟට බුදුරණවහන්සේ පෙන්නනවා මෙන්න මේ විදිහට කාරණාව. පංචකෝයිමේ කච්චාන කාම ගුණ. ඒ දැන් මේ කාම ගුණයන් ගන්න බුදුරණවහන්සේ මෙතෙන්. දැන් වර්ණය කියන කාරණාව අදාළ වෙන්නේම දැන් මේ පෙන්නන්නේ කාම ගුණ. චක්කු විඤ්ඤේ රූපයිත්තකන්ත මනාපපිය රූප කාමපසංගිත රජනීය.
ඒ කියන්නේ ඇසින් දතිය යුතු රූප තියෙනවා. ඒ තමයි ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප කාමයේ ඇති කරන රූප. එතකොට දැන් මේ වර්ණය කියන එක මොකක්ද? ඒ ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප රූප කියන එකත් එක්කනේ. එතකොට ඒ කාමයන්ටම තියෙන නිර්වචනයක් එක්ක තමයි මේ උතුම් භාවය පැහැදිලි කරලා පෙන්වන්නේ මේ වේකනස්ස. උතුමාත්මය කියන කාරණාව පෙන්වන්නේ අර කාමයන් එක්කම ගෝචර වෙන දෙයක්. ඉතින් බුදුරණවහන්සේ ඒ පෙන්නපු වර්ණයේ තීනත්වයේ පෙන්නලා ඒ වගේ මේ වර්ණත්වයේ කියන කාරණාව කාමයකට පැහැදිලි කරලා ඒ කාමයේ ඉස්මතු කරලා පෙන්නනවා. ඒ වගේම කණෙන් ඇසී ශබ්ද තියෙනවා ප්‍රියමනාප, නාසයෙන් දත යුතු ගන්ධ, දිවට දත යුතු රස, කයට දැනෙන පහස මෙන්න මේ වගේ තියෙනවා. යංකෝ කච්චාන ඉමේ පංචකාම ගුණා පටිච්ච උප්පති සුඛං සෝමනස්සා. මේ පංචකාමයන් මුල් කරගෙන හට ගන්නවා සැප සොම්නස. පංචකාම ගුණයන්. එතකොට දැන් පංචකාම ගුණ මුල් කරන සැප සොම්නසක් එක්ක නේද හොඳයි නරකයි කියන්නේ. පංචකාම ගුණයන් මුල් කරගෙන හට ගන්නවා සැප සොම්නස. අරක ප්‍රණීත වුණේ ඒ සැප සොම්නස ප්‍රණීත වුණේ ඇයි? ඒක ඒ වර්ණයේ ප්‍රණීත වුණේ ඇයි? අර සැප සොම්නසක් එක්ක. එතකොට මේ සැප සොම්නස හටගත්තේ මොකද්ද? පංචකාම ගුණයන් එක්ක. පංචකාම ගුණයන්ගෙන් සැප සොම්නසක්. එතකොට මේ උත්තරීතර බව හම්බෙලා තියෙන්නේ අර පංචකාම ගුණයන් එක්කමයි. යංකෝ කච්චානි මේ පංච පටිච්ච සුඛං සමුනසං තස් ඉදං උච්චති කාමසුඛං. ඒකට කියනවා කාමසුඛය කියලා. කාමයේ නෙමෙයි කාමසුඛය. එතකොට කාම ගුණ කියන්නේ ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප රූප සද්ද ගන්ධ. එතකොට ඒකට. කාමය කියන්නේ සංකල්පමී රාගයට. කාමය කියන්නේ. කාම සුඛය කියන්නේ ඒ කාම ගුණයේ එක්ක හටගන්න සුඛ සම්නසට. සංකල්පමී රාගී මේ කාම සුඛය කියනවා. ඉති කාම සුඛං කාම සුඛග්ගං තත්තග්ගමක් ආයති. ඊළඟට බුදුරණවහන්සේ පෙන්වා දෙනවා මේක කාම සුඛය කියනවා. ඒ වගේම මේ කාමයෙන් කාම සුඛයක් වෙනවා. ඒ වගේම මේ කාම සුඛයට වඩා කාම සුඛ ඒකට වඩා අග්ගමක් ආයති දෙයක්. ඒ තමයි කාම සුඛ අග්ගං. කාමග්ග සුඛ. අග්‍ර කියන්නේ කාමය කියන කාරණාවට වඩා අග්‍ර සුඛයක්. දැන් මෙතන පරිවර්තනවල ගොඩක් වෙලාවට නිවීම විග්‍රහ කරලා පෙන්නන්නේ. ඒ කියන්නේ ඒක අපට තේරුම් ගන්න තියෙන්නේ මේ විදිහට. මොකද මේක රහතන් වහන්සේ තමයි දන්නවා කියලා කියන්නේ හරියටම. අනිත් අයකට අනිත් කෙනෙකුට මේක එහෙම තේරුම් ගන්න බෑ කියලා මේ කරුණු තුන වෙන් වශයෙන්. ඒ කියන්නේ තුන මොකද්ද? කාමය, කාම සුඛය, කාමග්ග සුඛය. ඔය තුන. කාමය, කාම සුඛය, කාමග්ග සුඛය. කාමය කියන්නේ සංකල්පමී රාගය, කාම සුඛය කියන්නේ කාම ගුණය සැප සොම්නස, කාමග්ග සුඛය ඊළඟට. එතකොට දැන් රහතන් වහන්සේ නමකට නම් මේක තේරුම් ගන්න පුළුවන්. එහෙනම් අනිත් කෙනෙක් එක්කනේ එතනින් මෙහා කෙනෙක් සම්පූර්ණයෙන් රහතන් වහන්සේ කියලා කියන්නේ නමුත් රහතන් වහන්සේ තමයි ඒක තේරුම් ගන්න පුළුවන්. අනිත් කෙනෙකුට අමාරුයි කියන එක. ඒකනේ නිබ්බානියත් මඤ්ඤණාවනේ මේ හැමෝටම තියෙන්නේ. සේකේර තියෙන්නේ අමඤ්ඤී බව. රහතන් වහන්සේ නමඤ්ඤී බව. එතකොට ඇයි දැන් කාම අග්ගසුඛයේ මේ කාමයේ මුල් එකම අග්ගසුඛ විග්‍රහ කරන්නේ? දැන් අපි හිතමු කාම විතරාගී කාමයේ විතරාගී වුණොත් එහෙම. එතකොට කාමයේ විතරාගී කියන වචනේ තේරුම මොකද්ද? කාමයේ රාගය නෑ. එතකොට කාමයේ රාගය නැති බවක් එක්ක ඉන්නවනේ. ඒ කියන්නේ කාමයේ රාග නැති බවක් එක්ක ඉන්නවා. හැබැයි කාමයට වඩා අග්ගයි කියනකොට මේ කාමයේ නැති කිරීම කියන එක නෙමෙයි. කාම නැති කිරීම කියන එක නෙමෙයි කාමග්ගය කියනකොට එකකින් කාමයේ කියන කාරණාව ඉක්මවීම කියන කාරණාවත් කාම නැතිව ඉඳීම කියන කාරණාවත් දෙකක්. එවං උත්තේ වේකනස් පරිබ්‍රාජකෝ භගවන්තං ඉතදෝච. පරිබ්‍රාජකය කියනවා මේ විදිහට වේකනස් අච්චරියම් බොහෝ ගෞතම අභූතම් බොහෝ ගෞතම ආශ්චර්යයිනි ගෞතමයන් වහන්සේ. අද්භූතයිනි බවත් ගෞතමයන් වහන්සේ. යාව සුභාසිතංච බොහෝතෝ ඔබ කියපු එක හරිම සුභාසිතය. ඒ තමයි කාමේහි කාමසුඛ කාමග්ග සුඛ තත්තාග්ගමක් ආයති. කාමේහි කාමසුඛයත් කාමසුඛේ කාමග්ග සුඛයක් අග්‍රයි කියන එක හරිම සුභාසිතයක් නේ කියලා පරිබ්‍රාජකය කියනවා. ඒ කියන්නේ මේ කාමසුඛේ කාමේහි කාමසුඛේ කියන එකත් ඒ වගේම කාම අග්ගසුඛය කියන එක අර කාමසුඛයට වඩා ප්‍රණීතයි කියන එක හරිම සුභාසිතයි. කියන්නේ දැන් මෙයා දන්නවා කියන කාරණාව තමයි දැන් පැහැදිලි කරන්න යන්නේ. ඒතකොට දැන් මුලින් බුදුරණවහන්සේ ඉස්මතු කරලා පෙන්නන්නේ
ඒ කාමයේ කියන කාරණාව පැහැදිලි කරානේ. අර ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප රූප ආදී තුලින් හට ගන්න දෙයක්. දැන් එතකොට වර්ණය කියලා පෙන්නපු කාරණාවත් ඒ විදිහේ එකක්මනේ. ඉතින් මේ පෙන්නුවේ ඒ ස්වභාවයක්ම කියන එක මෙයාට ප්‍රකට වුණා. මෙයාට හිතුණා ඇත්තනේ ඉතින් ඒක අග්‍රයිනේ කාම ඒ සැපේ අග්‍ර කාම සුඛයක් තියෙනවා කියන එක. ඒ වර්ණේ. එතකොට ඒ වගේ යාට හැඟීමක් ඇති වෙනවා. එතකොට එයාට ඒක වැටහෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී කච්චානට කියනවා මෙන්න මේ විදියට. ඒ තමයි දුජ්ජනාකෝ ඒතේ කච්චාන තායං අඤ්ඤ දිට්ඨිකේන අඤ්ඤ කත්තිකේන අඤ්ඤ රුචිකේන අඤ්ඤත්‍ර යෝග්ගේන අඤ්ඤතාචරිකේන කාමං වා කාමසුඛං වා කාමග්ග සුඛං වා යේකෝතේ කච්චාන බික්ඛු අරහන්තං කීනාසෝ උසිතවතෝ කතකරණියෝ හිත බහරෝ අනුප්පත් හදත්තෝ පරික්කේන බව සංයේනෝ සම්මජඤ්ඤා විමුක්තෝ තේකෝ ඒතං ජහනේයුම් කාමං වා කාමසුඛං වා කාමග්ග සුඛං වාති. බුදුරණවහන්සේ පෙන්වා දෙනවා කච්චාන අන්‍ය දෘෂ්ටික තියෙන. ඒ කියන්නේ අන්‍ය දෘෂ්ටි දරන, අන්‍ය මත පවසන, ඊළඟට අන්‍ය දේවල් රුචි කරන. අන්‍ය කියන්නේ එතකොට මොකද්ද? දැන් අන්‍ය කියනකොට අපට හිතෙන්නේ අපෙන් පිට කියන එකනේ. අන්‍ය කියන්නේ යථාර්ථයෙන් වෙන්ව. ඒ කියන්නේ දැන් තථාගතයන් වහන්සේ පෙන්වන්නේ අලුත් දෙයක් නෙවෙයිනේ යථාර්ථය. ඒ යථාර්ථය හා එක්ව නැති වෙනත් දෘෂ්ටි දරන. වෙනත් අන්‍ය කියන්නේ වෙනත්නේ. වෙනත් දෘෂ්ටි දරන. ඒ යථාර්ථය නැතුව වෙනත් දෘෂ්ටි දරන. එතකොට ඒක අන්‍ය. බුදුරණන් වහන්සේ පෙන්වපු යථාර්ථ දෘෂ්ටිය නැතිනම් මොකද අනිත් සියල්ල විමුක්තිකාමී ඉන්නේ. විමුක්තිකාමී වුණාට යථාර්ථය එක්ක බලනකොට වෙනස් දෘෂ්ටිය. අපි කොටු කරගත්ත එක්තරා පුජ්‍යල රාමුවක් එක්ක වෙන් වූ අන්නේ කියන එක නෙමෙයි. යථාර්ථය එක්ක අන්නේයි කියන එක. ඒතකොට පුජ්‍යලියොත් අන්නේ තමයි. හැබැයි පුජ්‍යලිය අන්නේ නොවි යථාර්ථය එක්ක වෙන්න අන්නේ යථාර්ථය එක්ක වෙන්න වූ දෘෂ්ටි තියෙන්න පුළුවන්. අද කාලේ ගත්තොත් එහෙනම් ගොඩක් එහෙමනේ. පුජ්‍යලියක් නෙවි. පුජ්‍යලයකට අපි ඒකට බැඳිලා ඉන්නවා. නමුත් යථාර්ථය එක්ක ගන්නකොට අන්‍ය වූ දෘෂ්ටියක් යථාර්ථයක් ගද්දි. එතකොට දැන් මෙතන මේ පැහැදිලි කරන්නේ අන්‍ය දෘෂ්ටිය කියලා යථාර්ථය එක්ක තමයි බුදුරණවහන්සේ හැම එකම පෙන්වන්නේ. එතකොට අන්‍ය වගේ වැඩපිළිවෙලක යෙදෙන අන්‍ය අය අන්‍ය ප්‍රතිපදාවකින් අන්‍ය ආචාරිකෙන වෙනත් වූ අර්ථචර්යාවක් නැත්නම් වෙනත් වූ දෙයකට යොමු වෙලා ඉන්න වෙනත් වූ කාරණාවක් එක්ක ඒ ආචාර්යවරයෙක් වගේ ඉන්න. එතකොට ඒ කියන්නේ වෙනත් ස්වභාවයක් ඉස්මතු කරන. ඒ වගේ වෙන ඔබට කොහොමද ඔය කාමයන් ඒ වගේම කාමසුඛ දැන් මෙතන කරුණු තුනක් කියනවනේ. කාමං වා කාම සුඛං වා කාමග්ග සුඛං වා. මේ කාම සුඛය කාමයේ කාම සුඛය කාමග්ග සුඛය කියන කාරණාව මෙන්න මේ කාරණාව දැන ගැනීම නැත්නම් ඒක තේරුම් ගැනීම දුජ්ජනා කියන්නේ ඥානාති නොවෙන එක. අන්නේ කාරණාව නම් දුෂ්කරයි කරන්න බෑ. කරන්න අමාරුයි. කච්චාන යම් කිසි භික්ෂුවක් ඉන්නවා අරහත්ත්වයටපත් වෙච්ච. ඒතර අරහත්ත්වයටපත් වීම විග්‍රහ කරන්නේ භික්ෂුවත් එක්කමයි. තමසර සම්පූර්ණ කරපු කෙලෙස් බැහැර කරපු සංයෝජන ඉක්මවපු අවබෝධයට විමුක්තියටපත් වෙච්ච භික්ෂුන් ඉන්නවා. අන්නේ භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුවකට නම් මේ කාමයයි, කාම සුඛයයි, කාමග්ග සුඛයයි කියන කාරණාව අන්නේ භික්ෂුන් නම් දන්නවා. ඊටේ භික්ඛු අරහන්ත මේ රහතන් වහන්සේලා අන්නේ ඥානෙයුම් දන්නවා. අර කට්ටිය දුජ්ජනා ඒ කට්ටිය දන්නේ නැහැ. එහෙම භාග්‍යතුන් වහන්සේ පැහැදිලිතර බලන්නේ නම් මෙතනදී මේ පැහැදිලි වෙනවනේ කාමයට, කාම සුඛයත්, කාමග්ග සුඛයත් කවුද දන්නේ? රහතන් වහන්සේ. ඔබ වගේ අය දන්නේ නැහැ. එවන් මුත්තේ වේකනස්සෝ පරිබ්‍රාජකෝ කුපිතෝ කිපුණා වේකනස්ස. අන්තමනෝ භගවන්තං යේව කුංසෙන්තෝ භගවන්තං යේව භාග්‍යතුන් වහන්සේ කෙරෙහි කිපුණා තරහ ගියා. තරහ ගිහිල්ලා මොකද වුනේ? ගැටෙමින් භාග්‍යතුන් වහන්සේට පරිභව කරන්න පටන් ගත්තා. මොකද්ද කිව්වේ? සමනෝච ගෞතමෝ පාපිතෝ භවිෂ්‍යති. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පාපී බවෙන් යුක්තයිනේ.
ඒ කියන්නේ දැන් අනිත් හැටි ගරහනවා කියන එක. පාපී භවෙන් යුක්තයි. දැන් සත්‍යවාදීත්වයට වඩා දැන් මෙතන භාගතුන් ඉස්මතු කරන සත්‍යවාදීත්වය. නමුත් සත්‍ය ඉදිරිපත් කරනකොට පාපී භවෙන් යුක්තයි කියලා ගැරෙව්වා බුදුරජාණන් වහන්සේට. ඊළඟ භාගතුන් වහන්සේ කියනවා මෙයාට එය මේ පණිදිකේ බ්‍රහ්මණ බ්‍රාහ්මණේ ඔය වගේම තමයි. ඔය වගේමයි. බ්‍රාහ්මණේ ඔය වගේම තමයි. ශ්‍රමණ බ්‍රාහ්මණවල තමයි ඉන්නවා. ඒ අය පුබ්බන්තං ආජානන්තෝ පුබ්බන්තං අපස්සන්තෝ අපරත්තං. පූර්වාන්තය ගැන දන්නෙත් නැහැ. පූර්වාන්තය ගැන දන්නෙත් නැහැ. ඒ කියන්නේ පුබ්බේ ඉක්මීම කියන අන්තය ගැන දන්නෙත් නැහැ. ඒ වගේම අපරාන්තය අනාගතය කියන අන්තය දකින්නෙත් නැහැ. කීන ජාති උසිතම් බ්‍රහ්මචර්යං. ඔවුන් කියනවා ඔවුන් අරහත්ත්වයටපත් උනායි කියලා. පටිජානಂತಿ දන්නවා කියලා ප්‍රතිඥා දෙනවා. තේසං සෝයේව සහදම්මිකෝ නිග්‍රහෝ හෝති. ඒ කරුණෙන්ම උන් නිග්‍රහ වෙනවා. මොකේ ඒ කරුණෙන්ම නිග්‍රහ වෙන්නේ. කියන්නේ පුබ්බන්තිය අපරන්තිය කියන කාරණා දන්නේ නැතුව අරහත්ත්‍ය ප්‍රකාශ කිරීම ඒ කරුණෙන්ම නිග්‍රහ වෙනවා. කොහෙද නිමුනේ? ඒ පූර්වන්තිය අපරන්තිය කියන තැන් වලට ගිහිල්ලා නිවුණ කියලා කතා කරනවා. ඒ කතා කිරීම තුලින්ම නිග්‍රහ වෙනවා. ඇයි නිග්‍රහ වෙන්නේ? අන්තතුරට ගිහිල්ලා. දැන් අපි හිතුවොත් අපි කතා කරනවා දැන් ඕවා පිටට තියෙන පෙනෙන දේවල් එහෙමම තියෙනවා. ඇලෙන්නේ නැහැ. එතකොට ඒ කාරණාව අන්තයට ගිහිල්ලා නැද්ද? ඉතින් කෝ නිවිලා ඒ කරුණෙම නින්දා වෙනවා. ඔන්න පේනකොට ඕකට අපි පෙනුනවා විතරයි ඇලෙන්නේ නැහැ. ඔතනින් රාගේ නැහැ. ඕකට පෙනුනවා විතරයි. ඇහුණා විතරයි. ඕකට රාගේ නැහැ. ඇලෙන්නේ රාගේ නැති නිසා ඔන්න නිවිලා. එතකොට පෙනුනේ. පෙනුණා කියනකොට පුබ්බන්තියට ගිහිල්ලානේ. අපරන්තියට ගිහිල්ලානේ. ඉතින් මේ කියපු කාරණාවෙම නිග්‍රහ වෙනවානේ. කොහෙද නිවිලා තියෙන්නේ? නිවිලා නැහැනේ. නිවුණා නම් කොහොමද ඇලෙන්නේ නැතුව හම්බෙන්නේ? හම්බෙනවා කියන ඇලෙන්නේ නැහැලු. රහත්ලු. ඒ කරුණෙන්ම නිඳා වෙනවා කියනවා. වෙන කරුණකින් නෙමෙයි ඒ කරුණෙන්ම නිඳා වෙනවා. අපිට කච්චාන තිට්ඨතු නමුත් කච්චාන පැත්තකින් තියන්න ඔය පූර්වාන්තය කියන එක. පූර්වාන්තය කියන කාරණාව කියන ඊට කලින් කියනවා ආජානන්ත පුබ්බන්ත අතට ඔවුන් කියනවා අරහත්ත්වයටපත් වුණා කියලා. තේසමිදම් භාසිතං හංසංක බස්සකං යේව සම්පජ්ජති ලාමකං යේව සමාපජ්ජති රිත්තකං සමාපජ්ජති. ඉස්ලාම් කියන්නේ ඒකෙම නිග්‍රහ කරනවා කියන එක නෙමෙයි. ඔය විදිහට ඉපදීම ෂේ කරාම ප්‍රතිඥා දෙනවනේ. එතකොට ඒ විදිහට ප්‍රතිඥා දෙනකොට ඒක ඇත්තටම එහෙම කරනකොට ඒ විදිහට කියනකොට ආය අමුතුවෙන් යමක් කියන්න දෙයක් නැහැ. ඒ ප්‍රතිඥා දෙන කාරණාව එක්කම ඒ ප්‍රකාශයෙන්ම සිනහාවක් විතරයි උපදවන්නේ. ලාමක බවක් විතරයි. හිස් බවක් විතරයි. තුච්ච බවක් විතරයි. ඇයි ඒ කියන කාරණාවෙම නිවිලා නැහනේ. විහිළුවක් නෙමෙයි දෙක. කොහෙද නිවිලා තියෙන්නේ? බලන්න බුදුරණාහි දෙන කාරණා ටික සිනහාවක් එකකින් ඉපදෙන්නේ. ලාමක බවක්, රික්ත බවක්, හිස් බවක්. ඇයි? කොහෙද නිවිලා තියෙන්නේ? අන්න අර ඇලෙන්නේ නැතුව පවතින දෙයක් තියනවලු. පේනවා. ස්කන්ධ විතරයි උපාදාන නැහැ. තියෙනවා අන්න අරවා. අන්න රූප සටහන් ටික තියෙනවා. අන්න අරවා ටික තියෙනවා. හැබැයි ඇලෙන්නේ නැහැ. ඉතින් ඒක හිස් බවක්. එතනින්ම හිනාවක් පහළ වෙන්න තියෙන්නේ. ඇයි මේකේ කියන කාරණා වර්ථයක් නැහැනේ. නිවිලා නැහැනේ. ඊට පස්සේ තමයි බුදුරණවහන්සේ දේශනා කරන්නේ ඔහොම සමන බ්‍රාහ්මණයෝ කියනකොට අන්තය දකින්න නැතුව ආයි ඒ කරුණින්මයි වුන් නින්දා ලබන්නේ. ගරහන්ට ගැරහීමට ලක් වෙන්නේ කරුණින්මයි. බුදුරණවහන්සේ දේශනා කරනවා නමුත් කච්චාන තිට්ඨද පුබ්බන්තං. ඔය පූර්වාන්තය පැත්තකින් තිබිච්චාවේ. අපරන්තයත් ඒකත් පැත්තකින් තිබිච්චාවේ. ඔන්න පුබ්බන්තය අපරන්තය ගැන ඔය පැත්තකින් තිබිච්චාවේ. ඒතු විඤ්ඤෝ පුරුෂෝ නුවණ තියෙන පුරුෂයෙක් එව අසටෝ කපටි නැති. ඔන්න බලන්න බුදුරණවහන්සේ පෙන්නනවා. මේ කපටි නැති ඊළඟට අමායාවී මායා නැති. ඒක කපටි කියන්නේ හැම වෙලෙම අර තමන්ගේ පැත්තක් ඉස්මතු කරගන්න තියෙන හැඟීම. මායාව කියන්නේ තමන්ට වංක වෙලා මායයි. වංක වෙලා දැන් ওই ගතිය තියෙනවා නම් බෑ කෙනෙකුට. හැබැයි යම් කිසි කෙනෙක් ඉන්නවා නුවණ තියෙනවා ඒ වගේම කපටි නෑ.
අමායාවී මායානේ උජුජාතිකෝ ඔහු ඍජුයි. ඍජු ගති තියෙන කෙනෙක්. ඍජු ගති කියන්නේ ඔහුගේ මේ අවංක අන්නේකයි අවංක ඍජු ගතිය කියන කාරණාව. අන්නේ කෙනෙක් මා වෙතට පැමිණේව මං අනුශාසනා කරනවා. ධම්මං දේශේත් මං ධර්ම දේශනා කරනවා. යතානු නිසිතං තතහ පටිපජ්ජමානෝ නචිරස්සං ඒව සම්මඤ්ඤස්සති. අන්නේ අයට ඒ කාරණාවෙන් යුක්තව එහෙම આવොත් ඔවුන්ට ඊටාම කෙටි කාලයකින් අවබෝධ කරගන්න පුළුවන්. සාමාන්‍ය දකින්න පුළුවන්. අවබෝධ කරගන්න පුළුවන්. දකින්න පුළුවන්. කෙටි කලකින්ම ඊළඟ බුදුරණවහන්සේ පෙන්නනවා ඒවන් කිර සම්මා කන්දක් ඒ වගේම මහා බන්ධනය විනාශ කරනවා. මොකද්ද? අවිජ්ජා කන්ද. අවිද්‍යාව කියන බන්ධනේ මහා බන්ධනේ. ඒ අවිද්‍යාව කියන බන්ධනේ විනාශ කරනවා. සේතාපි කච්චාන් උදාහරණයක් දෙනවා. මොකද්ද? දහරෝ කුමාරෝ මන්ද උත්තානං ඒ ලස්සන උදාහරණයක්. මොකද්ද මේ උදාහරණේ? ඊතා ලදරු උඩුකුරුව ඉන්න නිදාගෙනම ඉන්න උඩුකුරුවන ලදරු බොරඳ දරුවෙක් ඉන්නවා. පුංචි දරුවෙක් සිඟිත්තේ. ඔහුගේ බෙල්ල පස්වෙනි කොට නූලකින්, කියන්නේ නූල කියන්නේ පුංචි දෙයක්නේ. හැබැයි පොඩි එක්කෙනාට ඒක අමාරුයි. නූලකින් බඳිනවා. කකුල් දෙකයි අත් දෙකයි බෙල්ලයි බඳිනවා. මෙන්න බැඳලා තියෙනකොට ඉතින් ඔහු මුහ පුරා යනකොට කවුද මුහ පුරා යන්නේ? ඒ පුංචි එක්කෙනා තස්ස බුද්ධි මන්නේ ඉන්ද්‍රියාණං ඉන්ද්‍රිය වැඩිලා මුහ පුරා යනකොට තාන බන්ධානි ඒ බන්ධන සිදෙනවා. ඔහු නිදහස්. ඔහු නිදහස් කියලා දැන ගන්නවා බන්ධනයන්ගේ. බලන්න මේ උදාහරණ ලස්සන. ඒ බන්ධනයන්ගේ නිදහස් වෙනවා. එතකොට ඒ නිදහස් වුණා කියලා දැන ගන්නවා. දැන් අර බන්ධනේ කැපුවද පොඩි බබා වෙලා ඉද්දි ළමයා ලොකු වීමෙන් බන්ධනේ කරනවාද? ළමයා ලොකු වීමෙන් බන්ධනයක් වෙලා නැහැ. ළමයෙක් කියලා ඉද්දි බන්ධනයක්. ළමයාට බන්ධනේ කඩන්න බෑ. ළමයා ලොකු වීමෙන් බන්ධනයක් වෙලා නැහැ නිදහස් වෙනවා. අන්න ඒ වගේ තමයි කච්චාන. මේ මායා නැති නුවණ තියෙන කපටි නැති ඍජුගත කෙනෙක් මා ළඟට පැමිණෙත්වා. මං අනුශාසනා කරනවා ධර්මයේ දේශනා කරනවා. යම් ආකාරයකින් අනුශාසනා කරදී ආකාරයෙන් පිළිපදිනකොට ඊටාම කෙටි කලකින්ම ඔහුට මේ බන්ධනය අවිද්‍යාව බන්ධනයේ සිඳින්න පුළුවන් මනාව සිදුනා කියලා දැනගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට බලන්න මේ කාරණා ටික දැන් මේක වස්තුටින් අනුමෝදන් වෙනවා වේකනස්ස මේ දිවි විජයෙන් සරණගේ උපාසකයෙක් බවට පත් වෙනවා අරිම සුන්දරයි කියලා. බලන්න මේ කාරණාව දැන් අපි මොකද්ද කරන්නේ මෙතන සිදු වෙන්නේ මොකද්ද? දැන් බලන්න අර පුංචි බබාගේ උදාහරණේ නූලකින් බඳිනවා. ඇත්ත බන්ධනයක් ලොකු බන්ධනයක්. දැන් ළමයා පුංචිව සිටිද්දී බන්ධනේ කපන්න හදනවා. ওই වගේ වැඩන්නේ අපි කරන්නේ. දැන් අපි දැන් අපට තේරෙනවා වුණ මං අවිද්‍යාව දුරු කරනවා. මම මේව දුරු කරනවා. දැන් මම එහෙම්මමයි. ඉන්න මමමයි ඉන්නේ. දිනු වෙලා නැහැ. දැන් මෙතන පෙන්නන්නේ ළමයා ලොකු වෙනකොට බන්ධනේ කැඩලා බන්ධනයක් වෙලා නැහැ. ලොකු වීමෙන්ම බන්ධනයක් වෙලා නැහැ. ඇතුළ දියුණු වෙනකොට මොකද වෙන්නේ? ආධ්‍යාත්මයේ දියුණු වෙනකොට අන්න නුවණ වැඩෙනවා. නුවණ වැඩෙද්දී දියුණු වීමෙනුයි ඉක්මවන්නේ. අවිද්‍යාව කියන බන්ධන ඉක්මවන්නේ. එතකොට අර ළමයා දියුණු වීමේ හැකියාවෙන් යුක්ත ළමයා තමයි කවුරු වගේද? නුවණින් යුක්ත සටකපට මායා නැති ඍජු ගති තියෙන කෙනා. සටකපට මායා නැති ඍජු ගති තියෙන කෙනා තමයි ඒ කෙනා. එයාට පුළුවන් එයා අර බුදුරන් වහන්සේගේ අනුශාසනාවෙන් බන්ධනේ කපන්න දෙන්න පුළුවන් නෑ. එයා දියුණු වෙන්න. ළමයන් ලොකු වෙන්නේ. ළමයා ලොකු වීම බන්ධනේ හිතන. අයි බන්ධනේ හොයනවා. කෝ බන්ධනේ කපන්න ඕනේ. කෝ අපි එහෙමමයි. බන්ධනේ හොයනවා. කෝ බන්ධනේ දැන් මම මේක ගලවන්න ඕනේ. ඔඩ දැන් මට මේ බන්ධන නැති වුණා කියලා හම්බුණා. ඕකනේ හොයන්නේ. අපි ලොකු වෙන්න දඟලන්නේ නෑ. බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ මොකද්ද? බන්ධනේ කපන්නද ළමයා ලොකු වෙන්නද? ළමයා ලොකු වෙන්න. බන්ධනේ කපන්න නෙමෙයි ළමයා ලොකු වෙන්න. ළමයා ලොකු වුණාම බන්ධනේ ඉක්ම වෙනවා. අපි හොයන්නේ ලොකු වෙන්න නැතුව බන්ධනේ කපන්න.
ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පාද. දැන් ඔන්න මම පටිච්චසමුප්පාද හොයනවා. මේ ස්කන්ධ ටික හරි දැන් මෙන්න මේක සිදුනට පස්සේ මෙහෙමයි. මොකද්ද කරන්නේ? බන්ධනේ අපි කපන්න හදනවා. සින්දුෂ්ටි. අර පොඩි එකා නොදරුවනේ තවත් ඒක පැටලෙනවා. ඒක කපන්න ගියාට පස්සේ. ලොකු වුණාන අර අර ඒ ලොකු වෙන්න අවශ්‍ය දේ ගත්තට පස්සේ ලොකු වුණාන බන්ධනේ කැඩෙනවා. මෙන්න මේ වගේ තමයි ධර්මයේ දෙන්නේ. අපි කරන්නේ ධර්මයේ අරගෙන අරක කපන්න යන මේ හොයා කපන්න යනවා වගේ වැඩක් කරනවා. අපි දිනු වෙන දඟලන්නේ. බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන දිනු වෙන්න නේද? වෙන දෙයකට නෙමෙයි. දැන් බලන්නක මේ වේකනස්සට කියේ පරියාය. දැන් මේ රහතන් වහන්සේටනේ අර වටික තේරෙනවා කියලා කිව්වේ. එතකොට දැන් අපි උදාහරණයක්ම ගත්තොත් එහෙම අර බන්ධනේ කැරලා දැන් බන්ධනේ මොකද්ද? බන්ධනයක් අහුවෙලා තියෙනවා. දැන් අපි මෙයා කතා කරේ මේ කාමයේ මුල් කරගෙනමනේ. බැඳීමක් තියෙනවා. බැඳීම මිසක් සංකල්පමේ ඉක්මවන නෙමෙයි. ඒකනේ කාමග්ගය කියලා කියන්නේ. එතකොට දැන් බැඳීම තියෙද්දිම ලොකු වීමෙන් බැඳීම ඉක්මුණා. දැන් බලන්නකෝ අර බන්ධනයේට කතා කරන්න පුළුවන්ද? කාම සුඛයට වඩා එහා ගිහිල්ලානේ. බන්ධනේ බලෙන් අයින් කරාද? නැහැ. දියුණු වීමෙන් ඉක්මුණා. බලන්න මේ සුන්දර විග්‍රහය බුදුරණවහන්සේ පෙන්ලා දෙන. ඒ විග්‍රහය පෙන්ලා දෙන්නේ එයාගේ පැත්තේ ඉඳලාමයි. වෙන විදියකින් නෙමෙයි. එයාගේ පැත්තේ ඉඳලාම එයා කියන කාරණාව වස්තුවයි. අර වර්ණේ පාදක කරගෙන ඒක කාමයන් එක්කමක් පැහැදිලි කරලා කාමයන්ගින කාමය, කාම සුඛය, කාමග්ග සුඛය, කාම ගුණය එක්ක කාම සුඛය, සුඛසොම්නස, ඒ වගේම පංචකාම ගුණයක හම්බෙන සංකල්පමී රාගේ කාමය, කාමග්ගය ඒ කාමය බලෙන් අයින් කිරීමකින් තොරව ඉක්ම වෙනවා දිනු වීමෙන් කියන කාරණාව. අන්න ඒක රහතන් වහන්සේටයි හම්බෙන්නේ. ඒ කාරණා ඉතින් ඒක මෙයාට තේරුම් ගන්න පුළුවන් විදිහට දක්ෂව දේශනා කරන්න අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ හැකියාව අසාමාන්‍ය හැකියාව. දැන් මේ පරියාය ලස්සනට ගැලපෙන එකක් නේ. එතකොට අර සියල්ලක් වික්මෝ දැන් උපාසකෙක් වෙනවා. දරුවන් සරණ යන. හරිම සුන්දරයි කිව්වා. හරිම ආශ්චර්යයි කිව්වා. අද පටන් මං උපාසක කෙනෙක් දරුවන් සරණ ජීවිතය තියෙන පුරාවට. ඒ කාරණා තේරුම් ගැනීමත් එක්ක අර දිනු වීම ගැන කතා කරේ. දැන් අරයත් කාම සුඛය කාමග්ග සුඛය කතා කරානේ. ඇයි කාම සුඛය ඇයි අර කාම සුඛයට වඩා එහා කියපු කාමග්ග සුඛයක් ගැන යාට හම්බෙනවා. කාම සුඛයට එහා කියපු එක ලොකු එකක් කියලා. දැන් මේ සමාජයේ වචන ටිකෙන් කතා කරනකොට ඒ වචන ටික තුළින් සමාජයේ තියෙන අර්ථකථනයකට යන්නේ නැද්ද? ඒ වචන ටික තුළින් සමාජයේ තියෙන අර්ථකථනයකට යනවා. දැන් අපිට මේ වචන ටික කතා කරනකොට අපිත් ඒ කාරණාවට නයන්නේ සමාජයේ තියෙන අර්ථකථනයකට න ะ. කෝ බුදුරණවහන්සේගේ ධර්මයේ තුලින් ලැබිච්ච අර්ථය. කෝ භාග්‍යතුන් වහන්සේ පෙන්න පොයිතර වෙන ප්‍රතිපදාව. ඕක ඉස්මතු වෙලා එන්නේ නැහැ. බුදුරණවහන්සේ පෙන්වා දුන්න ඊතරන ප්‍රතිපදාව අපට හම්බෙන්නට නම් අපි මේ ධර්මයේ තියෙන මුලැමැදාග පිරිසිදු බව, ගැළපිලි බව, සම්බන්ධයේ බව මේක මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ ඒ කෙනාටගේ ස්වභාවය අනුව එයාට දිනු වෙන්න. නැතුව මේ කියපු කතන්දරයක් නෙමෙයි. එයාගේ තියෙන ස්වභාවයට කතා කරපු දෙයක්. ඇත්තටම මේ වේකනස්ස සූත්‍රයේ හරිම සුන්දර කරුණු ටිකක් ඉස්මතු වෙලා ආවා. මේ බන්ධනයේ ගැලවෙන හැටි. ඒ වගේම ඒ කාම සුඛයේ කාමග්ග සුඛයේ කියන කාරණාව. මෙන්න මේ ටික හරිම සුන්දරයි. ඒ වගේම තමයි ඊටාම කිටි කාලෙන් අවබෝධ කරගන්න පුළුවන් නුවණ තියෙන කපටි මායා නැති ඍජු ගති තියෙන පුරුෂයාට. එහෙනම් නුවණ තියෙන්නට ඕනේ. එකක් හරි අඩු වෙලා හරියන්නේ නැහැ. ඒ වගේම කපටි නැති වෙන්නට ඕනේ. ඒ වගේම මායා නැති වෙන්නට ඕනේ. දැන් අපි හැම වෙලෙම අර කපටි බව මොකකින් හරි ඉස්මතු වෙන්න හදනවනේ. කපටියින් හරියට. තමන්ට තමයි මායාවනේ. වංචනිකයිනේ. අපි හැම වෙලෙම බලන්න ඕනෑම දෙයක් ඔස්සේ අපිව කැපිලා පේන්නේ නේද? අපිව රැකගන්න දඟලන අරගලයක් නෙමෙයි තියෙන්නේ කියලා අදහසකින් සංකල්පයකින් පැවැත්මකින් හැම එකකින්ම හැම තැනකින්ම තියෙන්නේ. අපිව රැක ගන්න. එච්චර සක්කාය දිට්ඨිය. මේ ප්‍රතිපදාවට යමු වෙන්නේ නැහැ. මේ ප්‍රතිපදාව ඉස්මතු වෙලා එනකොට ඒක හරිම සුන්දරයි. අර බාහිරින් පෙනෙන කිසි දෙයක් එක්ක නෙමෙයි යන්නේ ඇතුලේ වර්ධනයක් එක්ක බාහිර කියන කාරණාව හිමම අග්‍ර ඉහළටම ගියා. අනේක කාමග්ග සුඛයක් බවට පත් වෙනවා. ඒක අසාමාන්‍යයි. ඉතින් අන්නේ තථාගත ධර්මයේ තියෙන අති සුන්දර ප්‍රතිපදාව පිළිබඳව අපි පහදින්නට ඕනේ. ප්‍රශ්න තියෙනවා අහන්නට පුළුවන්. දැන් ඒ සඳහා අවස්ථාව දරුවන් සරණයි. ඊළඟ ස්වාමීන් වහන්සේ
ඒ ටික ගැඹුරු තේරුම් ගන්න මේ කාම සැපේ කාම අධිපති සැපේ කියන එක ඒ කියන්නේ අර නන්දන ඒක තමා තුළින්ම දැනගන්න දෙයක් දැනගන්න කියන්නේ තමා තුළින්ම තමයි ඒක ඉස්මතු වෙනවා වගේ කියන එකක් මම නිකන් තේරුම් ගන්න තියෙන ටිකක් තව චුට්ටක් ඒක පැහැදිලි කරලා දෙනවා ගොඩක් තේරුම් ගන්න. තෙරුවන් සරණයි. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ආස්වාදය කියන වචනයකොත් ආස්වාදය කියනකොට අපට හම්බෙන්නේ යමකින් ලබන සැප සොම්නස කියලා. අපිට යමක් කියන නිර්වචනය ගිහිල්ලා තව දෙයක් කියන නිර්වචනය ගිහිල්ලා. දැන් අපි උදාහරණයකට ගත්තොත් දැන් අද අපි දන්නවා මම නම් ඔකට ඇරෙන්නේ මේවා යථාර්ථ වශයෙන් බලනකොට ඔය පේන දේවල් වල තියෙන්නේ මේ වගේ දෙයක් නේ. එක්ක ඔන්න යකඩ ගොඩක් නැත්නම් ඔන්න ධාතු ගොඩක් නැත්නම් ඔන්න සුද්දාෂ්ටක ටික නැත්නම් මේවා සංකල්පයක් ඇහෙන දේ තුල මොකටනම් ඕවට ඇලෙනවද? එතකොට මේ මමයි එතනයි මම සහ එතෙන්ද ගිහිල්ලා ඒකට නොඇලීම ඒක යථාර්ථයක් කියලා හොයනවා. පුහුදුන් ලෝකෙට ඒක හරියි. පෘථග්ජන ලෝකෙට. මොකද හේතුව පෘථග්ජන ලෝකයේ තුල සක්කාය දිට්ඨිය එක්කනේ තියෙන්නේ. තමාගෙන් බාහිරක් කියන කාරණාව එක්කනේ. එතකොට පෘථග්ජන ලෝකයට ඔක ආස්වාදයේ ඔක හැටියට තේරෙන්නේ. පෘථග්ජන ලෝකෙට. ඒ කියන්නේ දකින්න කෝණ නෙමෙයි. ආර්ය කෝණයට යමු වෙනකොට අර බන්ධනේ කැඩෙනවා වගේ. උදාහරණයක් බලන්නකො මේ බන්ධනේ ඇතුළ ලොකු වීමෙන් ඇතුළේ තිබිච්ච ඒ කියන්නේ බබා වර්ධනය වීමෙන් බන්ධනේ කරුණා මිසක් බන්ධනේ කැඩුවේ නැහැ. දැන් අපි අර තියෙන බන්ධනේ වලෙන් අයින් කිරීමනේ මුලින් කරන්නේ. හැබැයි බබා ලොකු වෙනවා වගේ අන්න නුවණ දියුණු වෙනකොට මෝරනකොට තමා කියන කාරණාව ඉක්ම වීමෙන් ලෝකේ හම්බ වෙද්දිම කාමයේ කියන කාරණාවට ප්‍රඥප්තිය ඉක්ම වෙනවා. හම්බ වෙද්දිම ඉක්ම වෙනවා. හම්බ වෙනවා කියන නිර්වචනය දෙන්නේ ලෝකපරියායෙන් නෙමෙයි. ලෝකයට දෙන්න ඕන නිසයි දෙන්නේ. එතකොට ආස්වාදය කියන්නේ සකස් වීමේ සැපේ සොම්නසක් කියන්නේ. එතන විග්‍රහය ගත්තොත් සුඛ සොම්නසේ. එතකොට මේ සුඛ සොම්නසේ කතා කරන්න තියෙන්නේ ආස්වාදයේ හැටියට යමක කියන කාරණාව නෙමෙයි. තව එකක කියන කාරණාව එක නෙමෙයි. මේ පැත්ත එක තව එකක් නිර්මාණය වෙලා තියෙනවා. මමයි පිටයි හම්බුනහම මේ පිට දෙයට තමයි අපි වැරද්ද බලන්නේ. හැබැයි අර අපි ගත්තොත් ළමයා ලොකු වෙනකොට බන්ධනය කළා ඉතින් ආයි මොකක් හොයන්නද? අන්න ඒ වගේ තමයි මේ ඇතුළ දියුණු වෙනකොට තමා කියන කාරණාව ඉක්ම වෙනකොට හිතන්න දෙයක් නැහැ. අපි බලෙන් හිතන්නේ පේනකොට මෙව නම් කෙලෙස්නේ. මෙවට ඇලෙන්නේ මොකටද? අපි බලෙන් අයින් කරන වර්ධනය නෙවෙයි. වර්ධනය වෙනකොට අන්න ආස්වාදය. ආස්වාදයේ ඇටියට දකින්න. ඒක තමයි ඒ දැක්ම කියන්නේ. දැකලා නිදහස් වීම තමයි අරහත්ත්වය කියන්නේ. දැන් අපි හිතමු අර පුංචි බබා වර්ධනය වෙනකොට ටික මොකද වෙන්නේ වර්ධනය වෙද්දී? වර්ධනය වීමේදී දකිනවා මේ බන්ධනයේ ස්වභාවය. බන්ධනයේ ස්වභාවය දකිනකොට ඇත්තට මේක ප්‍රබලත්වයේ කියන කාරණා ඉක්ම වෙනවා. මේ පුංචි බව එකයි බන්ධනයේ ඉස්මතු වෙලා තියෙන්නේ. නැතුව බන්ධනයේට බහුයත්වයක් නැහැ. පුංචි බවටයි බහුයත්වයක් කියලා තියෙන්නේ. වර්ධනය වෙන්නේ නැත්නම් ඒක එහෙමමයි. දඟලන්න නැතුව ෂෝක් එක හිටියනම් හරි. එතකොට හිර වෙන්නේ නැහැ. හිමින් සිරු හිටියනම් දැන් බන්ධනයක් තේරෙන්නේ නැහැනේ. දැන් අපි ගත්ත පොඩි බබාගේ බැඳලා තියෙන ටික ඒ බන්ධනයේ ප්‍රකට වෙන්නේ නැහැනේ හෙල්ලෙන්නේ නැතුව හිටියාම. හරියට ෂෝක් හොඳට ඉන්නවා. දැන් බන්ධනයේ. දැන් අරක නැහැ කියන කාරණාවට ගිහිල්ලා. ප්‍රකට නැති නිසා නැහැ කියන කාරණාවට ගිහිල්ලා. හැබැයි ළමයා ලොකු වෙනකොට තේරෙනවා මේ බන්ධනයක් කියලා. බන්ධනයක් කියලා තේරෙනවා. හැබැයි ලොකු වෙන්න අරක කැඩලාම යනවා. තියෙනව නෙමෙයි. බන්ධනය. අතන තියෙද්දි නැහැ කියලා ගන්නවා. ආස්වාදය කියන්නේ යථාර්ථ වශයෙන්ම තියෙද්දි නැහැ කියන එක නෙමෙයි ස්වභාවය ආකාරයෙන් දකින්න එක. ස්වභාවය දකිනකොට ස්වභාවය හම්බ වෙන්නේ මේ පැත්තේ තියෙන කාරණාවත් එක්කයි. බාහිරව කියන කාරණාව එක්ක නෙමෙයි. ඔන්න ඔය ටික අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. ඇත්තට මේ සූත්‍රයේ ලස්සන ගැඹුරු කරුණු ටිකක් ඉස්මතු වෙනවා. අපට හිතන්න, අපට කල්පනා කරන්න. අපි හැම වෙලෙම කරන්නේ අර පිට ටික කඩ කඩ යන්න හදනවා. හැබැයි කඩ යනවට වඩා කරන්නේ
එන්නේ නැති වෙන්නට, ඒක ප්‍රකට වෙන්නේ නැති වෙන්නට අපි හිතන්නේ නැතුව ඉන්න එක. අර දඟලන්නේ නැතුව ඉන්නවා වගේ පොඩි එක්කෙනා. අන්න ඒ වගේ මේ පිටින් එනකොට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා. ඇත්තටම ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. ඇත්තටම හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි අර මේ පොඩි එක්කෙනා ඔහේ ඉන්නකොට අර බන්ධනයක් කියලා තේරෙන්නේ නැහැ. නැහැ කියලා හිතෙන්නේ. නැහැ කියලා හිතනකොට ළමයා ලොකු වෙලත් නැහැ බන්ධනෙත් තියෙනවා. ගෝචර නොවුනද? මෙන්න මේ කාරණා අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. තේරුවන් සරණයි. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ තේරුවන් සරණයි. අපවාසය අර 75 වෙනි සාකච්ඡා විදිහේ කියපු අයෝනිසෝ මනසිකාරයම දැන ගැනීම, ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය දැන ගන්න නම් අයෝනිසෝ මනසිකාරය දැන ගන්න කෙනාට යෝනිසෝ මනසිකාරය දැනගන්න කියන එකත් මේකත් එක්කම කියන්නේ අර අපවාසය දැන් මේ පැහැදිලි කරා වගේ අර ආස්වාදයේ විදිහට දැන ගැනීමම මේකෙන් අයින් වෙන්න හේතු වෙනවා කියලා නේද? මට තව චුට්ටක් සංවාස අයනිසෝ මනසිකාරය අර ඒ කියන්නේ හැම අස්සක් මුල්ලක්ම නෑර අයනිසෝ මනසිකාරය වෙන විදිය කියන්නේ අපි කිව්වොත් තමයි අයනිසෝ මනසිකාරය කියලා ඒ දැනගන්න එකම ඒ වගේ අදහසක් තමයි මට ආර සංවාස තවදුරටත් ඒක පැහැදිලි කිරීමක් කරනවා. තෙරුවන් සරණයි. අයනුසෝ මනසිකාර්ය කියන කාරණාව අයනුසෝ මනසිකාර්ය කියන එක හරියටම දැන ගැනීම යෝනිසෝ මනසිකාර්ය දැන ගැනීම කියන මේ දෙක වෙන් වශයෙන්ම හම්බෙන්නට ඕන. එතකොට ඒකෙදි අපි පැහැදිලි කරලා පෙන්නවා ඒ විග්‍රහයත් එක්කම මනසිකාර කලියුත්ත මනසිකාර නොකලියුත්ත කලියුත්ත කිරීම නොකලියුත්ත නොකිරීමත් කලියුත්ත නොකිරීමත් නොකලියුත්ත කිරීමත් ආශ්‍රව වර්ධනීය සහ ආශ්‍රව ප්‍රහාණය ආශ්‍රව කියන කාරණාව මොකද්ද? ඒකේ වර්ධනීය ප්‍රහාණය මොකද්ද? මෙන්න මේ කරුණු එක තමයි යෝනිසෝ අයනුසෝ කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මේ සියල්ලක්ම ඥානාති වෙන්නට වෙනවා. නැත්තම් වෙන්නේ නැහැ. එතකොට දැන් ආස්වාදයේ ආදී නෙවෙයි කියන එක තව ඊට එහා දියුණුවක්. මොකද ආස්වාදයේ ආදී නෙවෙයි කියන කාරණාවට යමු වෙන්න ප්‍රායෝගිකත්වයට යමු වෙන්නට වෙනවා. ඒ කියන්නේ ආස්වාදයේ ආදී නෙවෙයි ගැන කතා කරන බුදුරන් වහන්සේ දැන් ඒක කතා කරනවා ගොඩක් තැන්වලදී. පඨවි ආපෝ තේජෝ වායෝ වලට කතා කරනවා. ඊළඟට රූප වේදනා සංඥා සංකාර විඥාන කතා කරනවා. ඊළඟට අසකන්නාසි දිවකය මනසට කතා කරනවා. ඊළඟට සති ධම්මෝචේ විරිය පීතිපොත් සති බොජ්ජං කතා කරනවා. සද්ධා විරිය සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය කතා කරනවා. මේ සෑම දෙයක් එක්කම කතා කරනවා. ඒ සෝතාපන්න වෙන්නේ නැහැ යම් කිසි කෙනෙක් ආස්වාද ආදීනව නිස්සරණ මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දකින්නේ නැතුව. ඒකට ඒ දැක්ම ගැන කතා කරනවා. එහෙනම් ඒ දැකීමත් එක්ක තමයි ඉන්ද්‍රිය ධර්මයන්ගේ දැකීම. ඒතකොට බලන්න ඉන්ද්‍රිය ධර්මයන්ගේ දකින්නේ ආස්වාදී. කාමයන්ගේ දකින්නේ රූපයක් දකින්නේ ආස්වාදේ. එතකොට ආස්වාදයේ කියන දෙයට අදාළ නැහැ මොකද්ද කියන කාරණාව. අපි බලන්නේ ආස්වාදයේ කියනකොට කාමුක බව කියන එකනේ. අපි හැම වෙලෙම බලන්නේ. හැබැයි ආස්වාදයේ කියන කාරණාව ඉන්ද්‍රිය ධර්ම වලටත් තියෙනවා. මොන ඉන්ද්‍රිය ධර්මද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මේවට ආස්වාදයේ තියෙනවා. එතකොට ඒත් ආස්වාදයමයි. අතනත් ආස්වාදයමයි. එහෙනම් මේ දෙකේම බන්ධන ස්වභාවයක් ඒ විදිහට දකින්න. අතන තියෙන විදර්ශනාවත් එක්කමයි ආස්වාදයේ තියෙන්නේ. එතකොට බලන්නේ නම් මේ බන්ධන ස්වභාවය බලන්න. එතකොට ඒ ආස්වාදයේ කියන කාරණාව ඊට වඩා ගොඩක් ගැඹුරුයි. අර යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාරය කියන දෙයටත් එහා ගියපු දෙයක්. යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාරය කියන කාරණාවට එක පාදකයේ තියෙන්නේ තථාගත ධර්මයේ කියන එක. තථාගත ධර්මයේ. ඒක තථාගතයන් වහන්සේගේ ධර්මයේ එක්කනේ යෝනිසෝ මනසිකාරයේ තියෙන්නේ. බාහිරින් ඇහෙන දෙයි ආධ්‍යාත්මයේ බාහිරින් ඇහෙන දේ අනුව සිදුවෙන එකයි. වෙන එකක් නෙමෙයි. ඒක එක ප්‍රඥාව කියන කාරණාව වර්ධනය වෙද්දී ප්‍රායෝගිකත්වයේ එක තමයි මේ ආස්වාදයේ කියන කාරණාව ප්‍රකට වෙන්නේ. ඔක දෙකක්. එතකොට යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන එකට අපේ ප්‍රායෝගිකත්වයේ කියන කාරණාව නෙමෙයි ඇහිච්ච ධර්මයේ කියන කාරණාව. උදාහරණයක් හිට ගත්තොත් එහෙම අපි ඔන්න මම පුංචි උදාහරණයක් කියන්නම්කෝ. බුදුරණවහන්සේ පෙන්වා දෙනවා ධාතු විභංග සූත්‍රවල මහාත්මපදෝම සූත්‍රවල එහෙම මේ පඨවි විග්‍රහ කරනවා. ඔන්න උදාහරණයක් මම කියන්නේ මේක. පඨවි විග්‍රහ කරනවා පඨවි තියෙනවා අජ්ජත්තංච බහිද්ධාච. දැන් අපි පිළිගත්තොත් බුදුරජාණන් වහන්සේ පෙන්වපු දේ තුල කිසිදු අඩුවක් නැහැ. අංග සම්පූර්ණ නැයි. තව කෙනෙක් ඇතුල් කරන්න දෙයක් නැහැ තව කෙනෙකුට දෙයක්. ඔක අපි පිළිගත්තොත්. පිළිගත්ත කෙනාට විතරයි. පිළිගත් නැති කෙනාට නෙමෙයි. පිළිගත්තොත් එහෙමම
බුදුරණවහන්සේ කියපු දෙයට විතරනේ යන්න ඕන නැත්තේ. එතකොට බලන්නට ඕනේ ඒ බුදුරණවහන්සේ කියපු දේ අනුව හිතිය යුත්ත හිතනකොට ආශ්‍රව ප්‍රහාණය වෙන වැඩපිළිවෙලක්. කෝක එක්කද ප්‍රායෝගිකත්වයේ එක්ක නෙමෙයි බුදුරණවහන්සේ කියපු දේ එක්ක. නොසිතිය යුත්ත නොසිතනකොට ආශ්‍රව ප්‍රහාණය වෙනවා. හැබැයි හිතිය යුත්ත හිතන්න නැතුව නොසිතිය යුත්ත හිතනකොට ආශ්‍රව වර්ධනය වෙනවා. ප්‍රායෝගිකත්වයේ එක්ක නෙමෙයි බුදුරණවහන්සේ පෙන්නපු දේ එක්ක. යෝනිසෝමනසිකාරය තියෙන්නේ එතෙන්ද. ප්‍රායෝගිකත්වයේ තියෙන්නේ දකින්න. යෝනිසෝමනසිකාරය තියෙන්නේ මනසිකාරයට. යෝනිසෝමනසිකාරය තියෙන්නේ ධර්මයට. ප්‍රායෝගිකත්වයේ තියෙන්නේ දැකීමට. එතකොට දැන් බලන්න පඨවි විග්‍රහ කරනකොට අජ්ජත් පඨවි වහිද්දා පඨවි. දැන් මේ එකක්වත් අඩු නෑනේ. ආධ්‍යාත්මික පඨවිය. කොයි බාහිර පඨවිය. කොන බුදුරණවහන්සේ පෙන්නවා. අර එච්චරනේ පෙන්වුවේ. ඒ ටික පෙන්නවා. දැන් අපි ඒ ටික එතනින් සීමා වෙන්නට ඕනේ. දැන් අපට ඕනේ නැහැනේ බුදුරණවහන්සේට වඩා දැනුම. අපට ඕනේ නැහැනේ බුදුරණවහන්සේ අභිභව යන්න. ඊළඟට ආධ්‍යාත්මික පඨවියක් පෙන්වනවා බාහිර පඨවියක් කියලාත් පෙන්වනවා. පෙන්ලා බුදුරණවහන්සේ ආයෙ පෙන්නනවා ආධ්‍යාත්මික පඨවිය විස්තර කරනවා. අජ්ජත්තික පටවිය කියන්නේ අජ්ජත්තං කක්කලං කටිගතං උපාදින්නම් කියලා. ඔන්න ඒ බාහිර කාරණාවදනේ ආධ්‍යාත්මික. ඒකත් විග්‍රහ කරලා ආයෙ පැහැදිලි කරනවා තවත් මොනවා හරි අජ්ජත්ත පච්චත්ත කියලා දෙයක් ඇද්ද? ඒකත් ආධ්‍යාත්මික පටවි ධාතුයි. දැන් පටන් ගන්නෙ කිව්ව බාහිර එක. දැන් කිව්වනේ බුදුරණවහන්සේ. එහෙනම් අපි දැන් මේකට මොනවා හරි ටිකක් හිතන්න ඕනේ. දැන් අපි මොනවා හරි ටිකක් දාලා හිතන්නේ බුදුරණවහන්සේ කිව්ව ටික අඩු නිසානේ. එතකොට දැන් හිතන්න දුන්න නැති දෙයක් මානසිකාර නොකල යුත්තක් මානසිකාර කරන්න යනවා. බුදුරණවහන්සේ දේශනා කළනේ. ඇයි මානසිකාරයක අදාළ මොකක් එක්කද? ධර්මයේ එක්ක. වෙන දෙයක් එක්ක නෙමෙයිනේ. ඒ ධර්මයේ එකයි ඒ මානසිකාරය කියන කාරණාව අදාළ වෙන්නේ. දැන් ඒ මානසිකාරය එක්ක යන්නේ නැතුව ඔන්න වෙන එකක් එක්ක යනවා. ඊළඟ අවසානෙත් තියෙනවනේ අජ්ජත්තංච බාහිරාච පටවි ධාතු මේ පටවි ධාතුමයි. එතකොට අපට ඕනේ නේ වුණාට දැන් ඉතින් කලින් කිව්වා පටවිය බාහිද්දා තියෙනවා කියලා. ඊළඟට දැන් මේ දෙකම එකම විදිහේ පටවි ධාතු කියලා කියනවා. ඉතින් අපි එහෙනම් බාහිර එකත් බලන්න ඕනේනේ. දැන් අපට අලුත් දෙයක් ඕන. අන්න මානසික දැන් අපි මොකක්ද එතනින් කරන්න කියේ? එතන තියෙන කාරණාව යෝනිසෝ මනසිකාර කරන්න තු ඒක ප්‍රායෝගිකත්වයට ගන්න කියා අපි. ප්‍රායෝගිකත්වයේ තියෙන මොකක් එක්කද? යෝනිසෝ මනසිකාරය නෙමෙයි ප්‍රඥාවෙන් දැකීම කියන එක. දැන් ආශ්‍රෝචේන අඩපිළිලක් පැහැදිලි කරනවානේ ඥානතෝ පස්සතෝ කියලා. පංචපාස්කන්ධ උදේව. ඒකට ඥානතෝ පස්සතෝ කියන්නේ දන්නවා දකින්නවා කියන්නේ පංචපාස්කන්ධය අත්දැකීම. මෙතන පැහැදිලි කරන්නේ මානසිකාරය. මානසිකාරය දාලා වෙන්නේ ධර්මයත් එක්ක. ඔන්න ඔය දෙක අපි හොඳට වෙන් කළ දැනගන්නට වෙනවා. නැත්තම් අපි කියපු දේ නේ වෙන එකක් කරනවා. බුදුරණවහන්සේ යෝනිසෝ මනසිකාරයට දුන්න කාරණා අපි දකින්න යනවා. දකින්න දුන්න කාරණා යෝනිසෝ මනසිකාරය කරන්න යනවා. ඒක නෙවෙයි යෝනිසෝ මනසිකාරය කරන්න කියපු කාරණා අපි මේ දැන් උන අජ්ජහත් මේක පාහිර අරක හරි. දැන් මේ මොකටද යන්නේ? ප්‍රායෝගිකත්වයට දාන්න යනවා. අර දුන්න කාරණාව හොයන්නේ නැහැ. මනසිකාරය කළ යුතු කාරණා නැතුව වෙන දේවල් මනසිකාරය කරන්න යනවා. කළ යුතු දේ අදිලා තියෙද්දි නොකළ යුත්තක් කරන්න යනවා. කරන්න දුන්න දේ කරන්නේ නැහැ. නොකරන්න දුන්න දේ කරනවා. අයෝනිසෝ වෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? අයෝනිසෝ වෙනවා කියලා දන්නේ නැතුව අයෝනිසෝ කරන්නේ. ඇයි යෝනිසෝ දන්නේ නැහැ? අයෝනිසෝ කියලා දන්නේ නැතුව අයෝනිසෝ කරනවා. යෝනිසොත් නේ අයෝනිසොත්. යෝනිසෝ උපදින්නෙත් නේ අයෝනිසෝ කියලා දන්නෙත් නේ. ඉතින් දන්න දකින්න බෑනේ. අපි දන්න දකින්න අරන් එන්න හදන ප්‍රායෝගිකත්වයට. ඒක ප්‍රඥාව කරන්නේ. මානසිකාරය කරන්නේ ඔහු. ප්‍රඥාව කරන්නේ දකින්න එක. අපි මානසිකාර කරන්න තියෙන කාරණාව ප්‍රඥාව කරන්න තියෙන එකකින් කරන්න යනවා. ප්‍රඥාවෙන් දකින්න තියෙන කාරණාවට දාන්න යනවා. කොච්චර පටලැවිල්ලක්ද? ඇයි අපි බලන්නේ නැත්තේ ඒ බුදුරණවහන්සේ කරන්න කිව්ව කරුණු ඒ විදිහට. හරියට මම උදාහරණයක් කියන්නක් මේ විදිහට. ඔන්න මම කියනවා මෙහෙම. පොතක් අරගෙන ඒකේ නෝට් එකක් පෑනක් කොයි පොතක කරගෙන ඒකේ නෝට් එකක් ලියන්න. නෝට් එකක් ලියන ගමන් මෙන්න මේ ගිලන්පස එකත් වලදන්න. එතකොට එයා ගන්නවා මෙහෙම. ගිලන්පස එකෙන් ලියනකොට පෑනෙන් වලදන්න. ඔහොම ගත්තොත් දැන් පෑනකුයි කොලයකුයි දෙනවා ගිලන්පසෙකුත් දෙනවා. නෝට් එකත් මේ පෑනෙන් මේකේ ලියන්න ඊළඟට ගිලන්පසෙකුත් පැත්තකින් ඉඳලා ඒකත් වලදන්න මේ එතකොට වෙහසත් යනවනේ. එයා මොකද කරන්නේ මේ දෙක මාරු කරලා ගිලන්පස එකෙන් කොලයට හලනවා පෑන කනවා. එහෙම කරොත් දෙක මාරු කරලා කරොත් ඔන්න ඔය වගේ වැඩක් කරන්න යන්නේ. බුදුරණවහන්සේ ඥානතිපස්සති කියන කාරණා ඥානතිපස්සති වෙන්නට ඕනේ. මානසිකාර කියන්න තියෙන ධර්මයත් එක්ක නම් ඒක එතෙන්ද කරන්න ඕනේ. ඇයි අපි මේ කාරණාව ඒ පෙන්න පරියායත් එක්ක විතරක් බලන්නේ නැත්තේ? ඇයි ඇයි ආකාර පරිවිතක්කේ අපේ ආකාර පරිවිතක්කේට යන්නේ? බුදුරණවහන්සේ පෙන්වන අපි එදත් කතා කරේ මා ආකාර පරිවිතක්කේ. මා දිටිනිච්ඡානක්ඛන්තේ.
අංගුත්තර නිකාය 2 ඉවර නේද කොහෙද? තමා කරන ක්‍රමයට ගැලපෙනවා කියලා ගන්න එපා. දුෂ්ටට ගැලපෙනවා කියලා ගන්න එපා. කොහොම කරාම හරියනවා කියලා මම බබරූපතයි ගැලපෙනවා ගන්න එපා. එහෙම ගන්න එපා කියන බුදුරන්. ඇයි අපි ඒකට ගන්න යන්නේ? දැන් මේ හිතන ක්‍රමයට හරියට ගැලපෙනවා ෂෝක් හිතන ක්‍රමයට. මේ මං කල්පනාගත තේරුම් ගත දෘෂ්ටියත් එක්ක ෂෝක් එකට ගැලපෙනවා. මෙතන මේ හරිනේ මේ විදියට ෂෝක් එකට හරියනවනේ. ඇයි එහෙම ගන්න බුදුරණස් ඉපා කියලා තියෙද්දි? ඔන්න බලන්න අපි අහුම්කන් දීම කියන කාරණාවේ තථාගතයන් වහන්සේට යොමු වීම කියන කාරණාව නිවැරදි වුණ නැත්තම් පුංචි දෙයක් ඇති වෙනස් වෙන්නේ. අර මම ඔබට නිතර උදාහරණයක් කියන්නේ නඩුකාරයෙක් තීන්දුවක් දෙනවා මේ සමන් කියලා එක්කෙනෙක් නිවැරදි කාර්යයක්. එයා මරන්න එපා කියලා. ඉතින් ඒක ලියනවා. ඒක ලියලා මේ වදකයාට නැත්තම් මේ අලුගෝසුවට යවනවා. දැන් අලුගෝසුවා ඒ ලිඛිත වෙන එක බලන්නේ. එයා නිවැරදි කාර්යය. ලියනකොට මොකද වෙන්නේ? සමන් මරන්න එපා නිදහස් කරන්න කියනකොට මරන්න කියන දන්න ක්‍රමාව දානවා. ඒක ගිහින් දෙනවා. දුන්නාට පස්සේ අලුගෝසුවට යන්නේ සමන් මරන්න එපා නිදහස් කරන්න. එතකොට අතනදී නඩුකාරයා කියන දෙන්නේ සමන් මරන්න එපා නිදහස් කරන්න. එපා කියන තැනටයි ක්‍රමාව දාන්න ඕනේ. මේ ලෝකයේ තියෙන සාමාන්‍ය පුත්‍ජන සංසිද්ධියක්. මේ මම කිව්වේ මේ උදාහරණෙට. මේ ලෝකෝත්තර ප්‍රතිපදාවක් මේක මේ මිනිස්සෙක් අතින් පයින් කරන වැඩකටනේ ඒ කාරණාව. මේ ලෝකෝත්තර ප්‍රතිපදාවක් ආධ්‍යාත්මික හිත මුල් කරගෙනත් නෙමෙයි එතනින් එහාට ඊතර වෙන ප්‍රතිපදාව. එවැනි ප්‍රතිපදාවකට පුංචි වෙනසක් වුණොත් කොහොමද වෙන්නේ? ඒක හොඳට හිතන්න. ඒකයි අද අපිට ගොඩක් වෙලා තියෙන්නේ. අපි ආකාර පරිවිතක්කේ දිඨිනිච්ඡානකන්තිය මෙන්න මේවා ඔස්සේ අපි දන්න දේ අපට පේරන දේ අපට වැටහෙන දේ ඔස්සේ අපි මොකක් හෝ කරනවා අපි හතාගතයන් වහන්සේ 4-5කට ගණන් ගන්නෑ. ඒ වචනේ තඹ දොයිතුරු ගණන් ගන්නේ නැහැ. මොකද ඒකට වඩා වැදගත් අපිට තේරෙන කාරණාව අපට වැඩෙන දේ අපි අත්දකින දේ බලන්න කොච්චරනම් අපට ධර්මාර්ග අහිමින් ඉඳ තියෙනවද? හැබැයි අපට විමුක්තිකාමීත්වයක් ඇති වෙනවා. මොකද විමුක්තිකාමීත්වය කියන්නේ එක ලෝකයේ මිනිස්සුෙකුට ඉපදුනාට පස්සේ විමුක්තියක් හොයාගෙන එක එක දේවල් අතහැර යනවා. ආධ්‍යාත්මෙ වැඩෙනවා. ඒ ටික ඇති වෙනවා. එච්චරයි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වීම අර්ථය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා යෝනිසෝ මනසිකාරය කියන කාරණාව ඒ විදිහට ආස්වාදයේ ආදීනව කියන කාරණාව ඒ විදිහට අපිට මේවා තව ඉතිරියට මේ සංයුත්ත නිකායේ පහේ හිම ලස්සනට විවරණ තියෙනවා. ඒව අපට කතා කරනකොට තථාගතයන් වහන්සේගේ වචනට විතරක් ගිහිල්ලා තමන්ගේ හෝ සමාජයේ හෝ අතීතයේ ආව දෙයට නොගිහින් බලන්න අපි යමුනොත් අපට සැබෑවටම වෙන මොනවත් නෙමෙයි ශ්‍රද්ධාවේ පිහිටන්න පුළුවන්කම ලැබෙන්න පුළුවන්. එතන තමයි එක. ඒක නැතුනොත් එහෙම කිසි දෙයක් කරන්න බෑ. තෙරුවන් සරණයි. අද මේ සවස් කාලේ අවසරයි පූජ්‍යපාද ආදාවගේ අනුමදස්සි ස්වාමීන් වහන්සේගෙන් තථාගත ධර්මයේ ශ්‍රවණය කර ඒ ඔස්සේ ධර්ම සාකච්ඡාවකුත් කරන්න ලැබීම ගැන අපි හැමදෙනාම මහා භාගයක් ලෙස සැලකනවා. මේ ධර්ම දාන කුසලයෙන් ජනිත වූ පින් ඔබ වහන්සේගේ ගුරුතුමන් දෙමාපියන් ඇතුළු සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියක නිමිත්වයි පතමින් පුණ්‍යානුමෝදනා කරමින් මේ දේශනාව අවසන් කරන්නට ඔබ වහන්සේට නැවතත් යොමු වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද දවසේදීත් අපි සරණ ගිය තථාගත සම්බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ සාකච්ඡා කිරීම තුළින් රැස් කරගත සියලු පින් කැමැති දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා. අප නමින් මිය ගිය සියලු මළගිය ඇත්තෝ අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම අපවත් උදලති පූජ්‍ය කටුකුරුන්ද ඥානানন্দ ස්වාමීන් වහන්සේ නිවී සැනසෙන පින් හේතු වේවා. මගේ ගුරු දේවයන් වහන්සේට ධර්මයෙන් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. මගේ උපාධ්‍යයන් වහන්සේට ලෝක ශාසනය සුරකින්න මහ යතිවරුන්ට දහමින් සැනසෙන්න මේ පින් හේතු වේවා. ඒ වගේම මේ සවන්ත සිසිලස සාකච්ඡාව සම්බන්ධ කරපු රවි කොග්ගලගේ මහත්මයාට, ඒ වගේම මේ මෙහෙවන දලුවත් මහත්මයාට, ඒ වගේම කමල් මහත්මයාට අපට නිරන්තරයෙන් උපකාර කරන නිහාල් රූපසිංහ මහත්මයා, බණ්ඩාර මහත්මයා, ඩයස් මහත්මයා ආදී කොට ඇති සෑම දිනාටම, ඒ වගේම නාවික හමුදාව හිටපු නාවික හමුදාපති ශ්‍රීමන් රණසිංහ මහත්මයා, ඒ වගේම සේනාධිර මහත්මයා, ලසිත ගුණසේකර ආදී වශයෙන් සියලු මහත්වරුන්ට නාවික හමුදාවේ සෑම දිනාටම, ඒ වගේම ධර්ම ප්‍රචාරක කටයුතු කරන ඒ සඳහා උදව් කරන දායක වන සියලු දෙනාටම, ඒ වගේම දේශ විදේශ අපට සිව්පසින් අපෝපකාර කරන සියලු දෙනාට, ධර්මපත් මුද්‍රණ සඳහා දායක වන සෑම දෙනාටම, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සැමටත් උතුම් දහමින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා.
ඒ වගේම අපි මේ බුදුරයන් වහන්සේ වදාළ උතුම් සත්‍ය ධර්මයේ සාකච්ඡා කිරීම තුළින් අපි තුළ ඒ උත්තමයන් වහන්සේ කෙරෙහි අසාමාන්‍ය ශ්‍රද්ධාවක් ඉස්මතු වෙනවා. ඉතින් අපි තුළ ඉස්මතු වෙන ඒ ශ්‍රද්ධාවේ ආනුභාව බලය, ඒ වගේම බුදුරයන් වහන්සේගේ ඒ උතුම් සත්‍ය බුද්ධානුභාව බලය, ඒ වගේම ඒ උතුම් ධර්මයේ උතුම් සත්‍ය ධම්මානුභාව බලය, අතාගතයන් වහන්සේගේ සුපටිපන්න ශ්‍රාවක සංඝ රත්නයේ උතුම් සංඝානුභාව බලය, ඒ වගේම මමත් මේ උතුම් බුද්ධ වචනේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ඒ ධර්මයේ තියෙන විදිහටම ඒ ධහමම ඉස්මතු කරන්න ඕනේ කියන ඒ අදහස පෙරදැඩි කරගෙනමයි. ඉතින් ඒකත් සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් අපි තුල හටගත්ත උතුම් බුද්ධ ධම්ම සංඝ කියන උතුම් තුනුරුවනේ ශ්‍රද්ධාව, ඒ අසාමාන්‍ය ප්‍රීතිය, ඒ අනුභව බලයෙන් අපි ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්ත පුණ්‍යානුභව බලයක්, අපි තුල ගුණධර්ම පුරුදු කිරීමෙන් රැස් කරගත්ත සියලු පුණ්‍යානුභව බලයන්, මේ සියලු සත්‍යානුභව බලයෙන් පුණ්‍යානුභව බලයෙන් මේ ලෝකයට ශ්‍රී ලංකා දීපයට උදා වී තිබෙන මේ සියලු කොරෝනා වසංගත බිය දුරු වී සැමට සතුටින් සිටීමට වාසනාව උදා වේවා. තෙරුවන් සරණයි.